බලන්න 9 වෙනි පේපර් එක අද 9 වෙනි පේපර් එක අද ඉඳන් අපි පේපර් එකට ප්‍රශ්න 15ක් අන්තර්ගත කරනවා. දැන් මම අද ප්‍රශ්න 15 නම් දාලා තින්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන් විතරයි. මේ මාසේ අපි පේපර් වලදී යාන්ත්‍ර විද්‍යාව පාඩම විතරක් සාකච්ඡා කරමු. 6 වෙනි මාසේ 7 වෙනි මාසේ නම් මම පේපර් එකට යාන්ත්‍ර විද්‍යාව දෝලන හා තරංග ටිකක් ආලෝකය ටිකක් ඒ විදිහට පේපර් එක තව ටිකක් වැඩි දියුණු කරලා ගන්නවා. හරිනේ? 7 වෙනි මාසේ නම් අපි පේපර් වලට යාන්ත්‍ර විද්‍යාව දෝලන හා තරංග ආලෝකය කියන පාඩම් තුනෙන්ම ප්‍රශ්න එකතු කරනවා. හරිනේ? right. අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. කාර්ය මානවලට සමාන මා නැත්තේ කාටද කියලා අහනවා. කාර්ය W සමානයි Fx එහෙනම් W වල මාන Fx වල මාන F කියන්නේ බලය mLT ඍණ 2 x කියන්නේ විස්ථාපනය L ml වර්ග t ඍණ 2 කාටද කාර්ය මාන වලට සමාන මාන තියෙන්නේ ශක්තියට ml වර්ග t ඍණ 2 මේක සමාන වෙන්නේ ශක්තියට. දෙවෙනි ප්‍රශ්නේ ඇත්තටම හොඳින් අහගෙන හිටියොත් හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ අමාරුම ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ඒකේ අදහස තමයි වැදගත් වෙන්නේ. පහත පෙන්වා ඇති කුමන ප්‍රවේග කාල ප්‍රස්ථාරය මගින් T1 සහ T2 අතර ඇති මුළු කාලාන්තරය පුරා පවතින සාමාන්‍ය ප්‍රවේගය A හා B කෙළවරවලට අනුරූප ප්‍රවේග දෙකේ සාමාන්‍ය අගයට සමාන වේද? ප්‍රශ්නේ පොඩ්ඩක් පැත්තකින් තියන්න. අපි ගත්තොත් ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක් සරල රේඛීය මාර්ගයක ඒකාකාර ත්වරණයෙන් චලනය වන වස්තුවක්. එයාට අදාළව අපිට පුළුවන් විස්ථාපන කාල ප්‍රස්ථාරය ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න මෙන්න මේ විදිහට. එයා චලනය වෙන්නේ ඒකාකාර ත්වරණයෙන්. එහෙනම් ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියත වෙනවා. අපි සැලකුවොත් කිසියම් කාල පරාසයක් simple t මේ කාල පරාසය තුල එයාගේ විස්ථාපනය ලැබෙන්නේ ප්‍රස්ථාරය හා කාල අක්ෂය මගින් සීමා වන වර්ගඵලයෙන්. විස්ථාපනය ලැබෙන්නේ වර්ගඵලයෙන්. එතකොට අපි වර්ගඵලය හෙව්වොත් වර්ගඵලය මෙතන ප්‍රවේගය VA මෙතන ප්‍රවේගය VB එහෙනම් වර්ගඵලය සමානයි ට්‍රැපීසියමක් සමාන්තර පාද එකතු කරන්න දෙකෙන් බෙදන්න ලම්බක උසෙන් වැඩි කරන්න. ඔන්න විස්ථාපනය හෙවත් වර්ගඵලය. ඔය කාල පරාසය තුල සාමාන්‍ය ප්‍රවේගය කාල පරාසය තුල සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ S බෙදීම T. ඔයාලට එකපාරට මවුල් නම් හොඳට අහගන්න. කාල පරාසයක් තුල සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ මුළු විස්ථාපනය බෙදීම මුළු කාලය. කිසියම් කාල පරාසයක් තුල සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ මුළු විස්ථාපනය බෙදන්න ඕන මුළු කාලය. එතකොට මේ චලිතයට අදාළ මුළු විස්ථාපනය S
මුළු කාලය t. මුළු විස්ථාපනය මුළු කාලයෙන් බෙදුවොත් s බෙදීම t. s බෙදීම t සමාන වෙන්නේ va ධන vb බෙදීම 2ට. s බෙදීම t කියන්නේ සාමාන්‍ය ප්‍රවේගය. එහෙනම් සාමාන්‍ය ප්‍රවේගය සමාන වෙලා තියෙනවා a හා b කෙලවරවලට අනුරූප ප්‍රවේග දෙකේ සාමාන්‍ය අගයට. a හා b කෙලවරට අනුරූප ප්‍රවේග වල සාමාන්‍ය අගය. සාමාන්‍ය ප්‍රවේගය සමාන වෙනවා a හා b දෙකෙලවර ප්‍රවේගවල සාමාන්‍ය අගයට. පැහැදිලිද? මුළු විස්ථාපනයේ බෙදීම මුළු කාලය තමයි සාමාන්‍ය ප්‍රවේගය. ඒක සමාන වෙලා තියෙන්නේ a හා b කෙලවරවල් වල ප්‍රවේගවල සාමාන්‍ය අගයට. දෙකෙලවර ප්‍රවේග va vb ප්‍රවේග දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. එතකොට ලැබෙන්නේ ප්‍රවේග දෙකේ සාමාන්‍ය අගය. ප්‍රවේග දෙකේ සාමාන්‍ය අගය සමාන වෙලා තියෙනවා සාමාන්‍ය ප්‍රවේගයට. පැහැදිලිද? ප්‍රවේග දෙකේ සාමාන්‍ය අගය සමාන වෙලා තියෙනවා කාල පරාසය තුල සාමාන්‍ය ප්‍රවේගයට. එහෙම වෙන්න නම් ඒකාකාර ත්වරණයෙන් චලනය වෙන්න ඕන. මේ සඳහා ඒකාකාර ත්වරණයක් තිබිය යුතුය. මෙහෙම වෙන්න නම් ඒකාකාර ත්වරණයක් තියෙන්න ඕන. ප්‍රස්ථාරය මේ වගේ වෙන්න ඕන. ඒ නිසා උත්තරේ 5. 2ට 5. එක හොඳ. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ 1. දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ 5. සාමාන්‍ය ප්‍රවේගය දෙකෙලවර ප්‍රවේගවල සාමාන්‍ය අගය. කොන් දෙකේ ප්‍රවේග දෙකේ සාමාන්‍ය අගය. මේ දෙන්න සමාන වෙන්න නම් ත්වරණය ඒකාකාර වෙන්න ඕන. හැඩය මේ වගේ වෙන්න ඕන. උත්තරේ 5. අවශ්‍ය දේවල් ලියාගන්න. ටක් ගාලා ලියාගන්න හොඳේ. ගොඩක් වෙලාව ගන්න එපා. ටක් ගාලා ලියාගන්න. දැන් ඕගොල්ලෝ දැන් දිගටම වගේ පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් පේපර් එක සාකච්ඡා කරන වෙලාවට කටු කොළවල නිකන් දල වශයෙන් මේ ටික ලියාගන්න. ලියලා ඉවර වෙලා වෙන දවසක අද රැයටම අමාරුයි නම් වෙන දවසක පැයක් එකහමාරක් වගේ අරගෙන ඒ ප්‍රශ්න 15ට අදාළව වැදගත් කරුණු ටික ලියලා වෙනම විවරණයක් හදන්න. ඒක හරි වැදගත්. හරි. දැන් ඕගොල්ලෝ ටික දවසක් දැන් අපේ පන්තියේ ළමයි නම් අවුලක් නැහැ. මාත් එක්ක ගොඩක් හිතවත්නේ. දැන් මෙතන බාහිර ළමයිනුත් ඉන්නවා. බාහිර ළමයිනුත් ඉන්නවා. ඉතින් ඕගොල්ලෝ සමහරලාට එකපාරට මම කියන දේ පිළිගන්න අකමැති වෙන්න පුළුවන්. හරි? සමහර විට ඕගොල්ලෝ එකපාරට මම කියන දේ පිළිගන්න අකමැති වෙන්න පුළුවන්. නමුත් හොඳට හිතලා බලන්න. මම මගේ අත්දැකීමෙන් කතා කරන්නේ.
ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කරන පේපර් වල වැදගත් කරුණු ටික ගොනු කරලා විවරණයක් තනියම ලියනවා නම් ඒක ගොඩාක් හොඳයි. හරිනේ? විවරණයක් තනියම ලියා ගන්නවා නම් ඒක ගොඩක් හොඳයි. අනිත් එක තමයි මූලික වශයෙන් මේක තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. දැන් ගොඩක් වෙලාවට ළමයි පුරුදු වෙලා ඉන්නවා අපේ රෝසා සර්ගේ විවරණ එහෙම බලන්න. වැරදි දෙයක් නෙමෙයි. රෝසා සර් කියන්නේ ඉතින් මහාචාර්යතුමා, එතුමා ගොඩක් උගත් බුද්ධිමත් කෙනෙක්. අපේ පේපර් එක හදන්නත් සෑහෙන දායක වෙනවා දැන්. ඉතින් ගොඩක් ළමයි පුරුදු වෙලා ඉන්නවා රෝසා සර්ගේ විවරණය බලන්න. නමුත් මම දකින දේ ඒ සර්ගේ විවරණය බලනවාට වඩා හොඳයි තමන් තනියම විවරණයක් ලියා ගන්නව නම්. එතකොට තමයි ඔයා තුළින් නිර්මාණාත්මකව භෞතික විද්‍යාවක් පහළ වෙන්නේ. හරිනේ? ඔයාගේ ඇතුලෙන් ෆිසික්ස් එන්නේ එතකොට. පේපර් එක සාකච්ඡා කරාම ඔයා හිතලා ඔයා වැදගත් කරුණු ටික ගොනු කරලා ඔයාම විවරණයක් ලියනවා. එතකොට තමයි ඔයාගේ සංවර්ධනයක් වෙන්නේ. හරි? පැහැදිලිද? ඊළඟ එක තව දෙයක් මේ ගොඩක් වෙලාට මම දන්නවා ළමයි මම කියන දේවල් වලට එකඟ නැහැ කියලා. නමුත් ඉතින් මම හොඳට හිතලා බලලා දැකලා හොයලා තමයි කතා කරන්නේ. මම එහෙම ආවට ගියාට කතා කරන්නේ නැහැ. ඕගොල්ලෝ ගොඩාක් භාවිතා කරනව නේද පේසුරු පොත්. ගොඩාක් ළමයි MCQ වලට පාවිච්චි කරනවා පේසුරු පොත්. මං පුද්ගලිකව දකින දේ පේසුරු පොත් පාවිච්චි කරන ළමයින්ට MCQ වලට ලකුණු අඩුයි. පේසුරු පොත් පාවිච්චි කරන ළමයින්ට MCQ වලට ලකුණු අඩුයි. පුළුවන් නම් කරුණා කරලා පේසුරු පොත් භාවිතයෙන් ඉවත් කරලා පාස් පේපර් පොතක් අතට ගන්න. මන් දන්නේ මොන වර්ගයේ වුණත් කමක් නැහැ. මම මේ ඔයගොල්ලෝ හිතන්නේ මං ඇඩ් එකක් දානවා කියලා. එහෙම නෙමෙයි. පාස් පේපර් පොතක් ගන්න. පාස් පේපර් පොතක්. හරිනේ? පසුගිය විභාග ප්‍රශ්න තියෙන පොතක් ගන්න. පේසුරු පොත් වගේ ඒවා වැඩි ගන්න එපා කියලයි මම නිර්දේශ කරන්නේ. හරිනේ? ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ කොතනද වරදින්නේ කියලා. ටිකක් කල් යනවා තේරෙන්න. හරිනේ? ඒකයි. තුන්වෙනි එක සාමාන්‍ය M ස්කන්ධයෙන් යුතු A හා B ගෝල දෙක රූපේ පරිදි ඍජුව ගැටෙයි. ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ත වේ නම් ගැටුමින් පසු A හා B ගේ ප්‍රවේග සමාන ස්කන්ධ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුමක් සමාන ස්කන්ධ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම එහෙනම් ගැටුමට පෙර සහ ගැටුමින් පසු අවස්ථා දෙක ගත්තොත් ප්‍රවේග මාරු වෙන්න ඕන. ප්‍රවේග මාරු වෙන්න ඕන. A ගේ ප්‍රවේගය 2යි B ගේ ප්‍රවේගය 3යි. ගැටුමින් පස්සේ ප්‍රවේග මාරු වෙන්න ඕන. A ගේ ප්‍රවේගය B ට යන්න ඕන 2යි. B ගේ ප්‍රවේගය A ට එන්න ඕන 3යි. අපි මේක තියරි වලට සාකච්ඡා කරනවා. මේක ගාන හදලා සුළු කරලා උත්තරේ එන්නේ කොහොමද කියලා තියරි පන්තියේ පෙන්නනවා. හරිනේ? නමුත් දැන් අපි කෙටි ප්‍රශ්න කරන්න හුරු වෙන්නේ. ඉතින් කෙටි ප්‍රශ්න කරනකොට අපි ඔළුවට ගන්න ඕන සමාන ස්කන්ධ දෙකක් පූර්ණ ප්‍රත්‍යස්තව ගැටුණොත් ගැටුමට පෙර ප්‍රවේග මාරු වෙලා තමයි ගැටුමින් පසු ලැබෙන්නේ. ගැටුමට පෙර ප්‍රවේග මාරු වෙලා තමයි ගැටුමින් පස්සේ ලැබෙන්නේ. A ගේ ප්‍රවේගය B ට යනවා. B ගේ ප්‍රවේගය A ට එනවා. හරිද?
ලියා ගන්න ටක් ගාලා. හරිද? අපි හතරවෙනි ගානට යමු. රළු තිරස් මේසයක් මත ඇති වස්තුවක් T0 කාලයක් තුල නියත බලයකින් ඇද ඉන්පසු බලය ඉවත් කර නිසලතාවයට පැමිණීමට ඉඩ හරිනු ලැබේ. රළු තිරස් මේසයක් මේක මත තියෙන වස්තුවක් T0 කාලයක් නියත බලයකින් අදිනවා. නියත බලයකින් ඉන්පසු බලය ඉවත් කරනවා. ඉන්පසු බලය ඉවත් කරනවා. අපි તો මෙතනට නිකන් ඇද්දා. මේ F බලයෙන් මෙතනට අදින්න ගත වුණු කාලය දුර නෙමෙයි හොඳේ. කාලය T0. කාලය T0. ඊට පස්සේ බලය ඉවත් කරනවා. බලය ඉවත් කරනකොට අපි මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕන. මේසේ රළුයි නම් කොහොමත් චලනය වෙනකොට ගතික ඝර්ෂණය තියෙනවා. හරිනේ? චලනය වෙනකොට ගතික ඝර්ෂණය තියෙනවා. ගතික ඝර්ෂණ බලය සහිතව තමයි ත්වරණය වෙන්නේ. එහෙම ත්වරණය වෙලා බාහිරින් අදින බලය ඉවත් කරාට පස්සේ ඉතුරු වෙන්නේ ඝර්ෂණ බලය විතරයි. බාහිර බලය ඉවත් කරාම ඉතුරු වෙන්නේ ඝර්ෂණ බලය විතරයි. එහෙනම් එයා ඝර්ෂණ බලය නිසා චලිතයට විරුද්ධ බලයක් නිසා මන්දනය වෙනවා. චලනය වීමේදී ක්‍රියාත්මක වන ගතික ඝර්ෂණය නියතයි. ගතික ඝර්ෂණය නියතයි. එනම් මේ කොටසේ T0 කාලය තුල ත්වරණය වෙලා බලය ඉවත් කරාම චලිතයට විරුද්ධව බලයක් තියෙන නිසා මන්දනය වෙන්න ඕන. ත්වරණය ඍණ වෙන්න ඕන. අගය වෙනස්. අපි දන්නේ. ත්වරණේ අගය ගැන මම දන්නේ. හැබැයි මට කියන්න පුළුවන් මෙයා ත්වරණය වුණා. දැන් බාහිර බලය ඉවත් කරා. එහෙනම් ඉතුරු වෙන්නේ ඝර්ෂණය විතරයි. ඝර්ෂණය විතරක් ඉතුරු වුණොත් මන්දනය වෙනවා. චලිතයට විරුද්ධයිනේ. පැහැදිලිද? එතකොට අපිට දීලා තියෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරය. අපිට දීලා තියෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ප්‍රවේග කාල ප්‍රස්ථාරය. එතකොට ප්‍රස්ථාරය බැලුවාමත් බොහොම පැහැදිලි. ප්‍රස්ථාරය බැලුවාමත් අපිට බොහොම පැහැදිලි. T0 දක්වා ත්වරණය වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා. ඊට පස්සේ මන්දනය වෙනවා. එහෙනම් මේ කොටස ත්වරණයක්, මේ කොටස මන්දනයක්. ත්වරණය වෙනවා නම් බලය තියෙන්නේ චලනය වන දිශාවට. මන්දනය වෙනවා නම් බලය ක්‍රියාත්මක වෙන්නේ චලිතයට විරුද්ධව. අපිට කියන්නේ වස්තුව මත ක්‍රියා කරන සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලය අපිට තර්ක කරන්න පුළුවන් මෙතනින්. F සමානයි ma. සංප්‍රයුක්ත බලය. ස්කන්ධය නියතයි. එහෙනම් සංප්‍රයුක්ත බලය රඳා පවතින්නේ ත්වරණය මත. ත්වරණය ධනයි නම් සංප්‍රයුක්ත බලය ධනයි. ත්වරණය ඍණයි නම් සංප්‍රයුක්ත බලය ඍණයි. අපි යන්නෙමු සංප්‍රයුක්ත බලය කාලය සමග T0 දක්වා ත්වරණයක් තියෙන්නේ ධනාගයක්. එහෙනම් සංප්‍රයුක්ත බලය ධනාගයක්.
ත්වරණය නියතයි. ඒ නිසා බලය නියත වෙන්න ඕන. ත්වරණය නියත අගයක් නිසා ඇයි අනුක්‍රමණය නියතයිනේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය නියතයි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය තමයි ත්වරණය. ත්වරණය නියතයි නම් බලය නියතයි. ඊට පස්සේ තියෙන මන්දනය. හරිනේ? ඊට පස්සේ තියෙන්නේ මන්දනය. මන්දනයක් තියෙනවා කියන්නේ ත්වරණය ඍණයි. ත්වරණය ඍණයි නම් බලය ඍණයි. ඇත්තටම මන්දනය වෙනකොට සංප්‍රයුක්ත බලය තියෙන්නේ චලිතයට විරුද්ධව. එහෙනම් බලය තියෙන්න ඕන ඊට විරුද්ධ පැත්තට. කලින් පැත්තට නෙවෙයි ඊට විරුද්ධ දිශාවට. ඒ වගේම හොඳට බලන්න ත්වරණයේ විශාලත්වයට වඩා මන්දනයේ විශාලත්වය වැඩි. බෑවුම අනුක්‍රමණය එහෙම නැත්නම් බෑවුම ත්වරණයේ බෑවුමට වඩා මන්දනයේ බෑවුම වැඩි. මන්දනයේ බෑවුම ආනතිය වැඩි. එහෙනම් ත්වරණයේ විශාලත්වයට වඩා මන්දනයේ විශාලත්වය වැඩි. එහෙනම් ත්වරණය වෙනකොට සංප්‍රයුක්ත බලයට වඩා මන්දනය වෙනකොට සංප්‍රයුක්ත බලය වැඩි. ත්වරණය වෙනකොට සංප්‍රයුක්ත බලයට වඩා මන්දනය වෙනකොට සංප්‍රයුක්ත බලය වැඩි. උත්තරේ 3. ත්වරණය අඩුයි සංප්‍රයුක්ත බලය අඩුයි. මන්දනය වැඩි සංප්‍රයුක්ත බලය වැඩි. ත්වරණයයි මන්දනයයි දෙකම අගය නියතයි. ඒ නිසා බලයේ අගය නියතයි. හරිනේ? බලයේ අගය නියතයි. අවශ්‍ය දේවල් ලියාගන්න. ඕගොල්ලොන්ට පොඩි පොඩි කනෙක්ෂන් අවුල් තියෙන්න පුළුවන්. එහෙම කනෙක්ෂන් අවුලක් තිබුණොත් සමහරට වීඩියෝ එක ස්ටක් වෙනවා වගේ වෙන්න පුළුවන්. හොඳේ? හරිනේ? කනෙක්ෂන් වල පොඩි පොඩි අවුල් තිබුණොත් වීඩියෝ එක ස්ටක් වෙනවා වගේ වෙන්න පුළුවන්. හරිද? දැන් ප්‍රශ්නයක් අහලා තිබුණා මේක ත්වරණ කාල ප්‍රස්ථාරයට සමානයි නේද කියලා. ත්වරණ කාල අහගෙන ඉන්නකෝ. මේක ත්වරණ කාල ප්‍රස්ථාරයට සමාන නෑ අනුරූපයි. ත්වරණ කාල ප්‍රස්ථාරයට අනුරූපයි ඒ වගේ සමාන නෑ. මොකද ත්වරණයේ ස්කන්ධයෙන් ගුණ කරාම තමයි බලය ලැබෙන්නේ. හරිනේ? මේක ත්වරණ කාල ප්‍රස්ථාරයට සමාන නැහැ. හැබැයි ඒ වගේ තමයි අනුරූපයි. ත්වරණයයි බලයයි සමාන නැහැනේ. ත්වරණයේ ස්කන්ධයෙන් ගුණ කරාට පස්සේ තමයි බලය ලැබෙන්නේ. හරිනේ? ලියලි ඉවරද? අවශ්‍ය දේවල් ඉක්මනින් ලියා ගන්න. මෙහෙමයි මම පේපර් එක නම් අමාරු කරන්නේ ටික ටික. හොඳේ? මං කියවනේ සමහරට මෙතන ගොඩාක් බුද්ධිමත් ළමයි ඉන්නත් පුළුවන්, ගොඩාක් මෝඩ ළමයි ඉන්නත් පුළුවන්. ඒ නිසා මම පුළුවන් තරම් දැනට පේපර් එක මධ්‍යස්තව කරගෙන යන්නේ. තව ටිකක් මට හිතුණාම දැන් හරි කියලා ඊට පස්සේ අපි ටික ටික පේපර් එක අමාරු කරමු. කොහොමත් මම මුලින් සාකච්ඡා කරන්නේ පාස් පේපර් තමයි. පාස් පේපර් ටික කරලා අවශ්‍ය දැනුම ලැබුණට පස්සේ තමයි අලුත් පේපර් වලට බහින්නේ. ඒක මෙහෙමයි. විවිධ වෙලාවට කියන්නේ විවිධ ගුරුවරු විවිධ මත දරනවා. නමුත් පාස් පේපර් කියන්නේ මහාචාර්යවරු හදපු පේපර්. පාස් පේපර් කියන්නේ මහාචාර්යවරු හදපු පේපර්. ඒ නිසා පාස් පේපර් ටික කරලා අවශ්‍ය දැනුම ගත්තට පස්සේ තමයි අලුත් පේපර් වලට යන්නේ.
ගොඩක් වෙලාට අලුත් පේපර් කියන්නේ මහාචාර්යවරු හදපු ඒවා නෙමෙයි. අලුත් පේපර් කියන්නේ පාසල්වල ගුරුවරු හදපු ඒවා. නැත්තම් අපි හදපු ඒවා. එතකොට මම නම් මහාචාර්ය කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය ඉංජිනේරු උපාධියක් තියෙන. ඉංජිනේරුවෙක් තමයි නමුත් මහාචාර්යවරයෙක් නෙමෙයි. ඒ නිසා පාස් පේපර් වැදගත්. ඒ ටික කරලා දැනුම අරගෙන තමයි අලුත් පේපර් වලට බහින්නේ. හරිනේ? මකනවා. පස්වෙනි එක රූපේ පෙන්වා ඇති පරිදි යම් තැනැත්තෙක් පහළට නැමී තමාගේ පාදවල ඇඟිලි ස්පර්ශ කරයි. මෙම තැනැත්තාගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටීමට වඩාත්ම ඉඩ ඇති ස්ථානය. හරිද? දැන් අපි සාමාන්‍ය පුද්ගලයෙක් ඍජුව හිටගෙන ඉන්න අවස්ථාවක් ගත්තොත් හරිද? ඔය වගේ ඍජුව හිටගෙන ඉන්න අවස්ථාවක් ගත්තොත් ඒ වගේ අවස්ථාවක ඒ පුද්ගලයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ හරියෙන් වගේ ඇඟ ඇතුලේ. හොඳේ? සාමාන්‍යයෙන් අපේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ බඩේ. මේ නාභිය බුරිය ඒ කිට්ටුවෙන් තියෙන්නේ. හැබැයි ඇතුලේ අපි හිටගෙන ඉන්නකොට. නමුත් අපි දන්නවා ස්කන්ධයේ ව්‍යාප්තිය වෙනස් වුණොත් ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙනස් වෙනවා. මේ පුද්ගලයාම ඔය විදියට නැමිලා හැඩය වෙනස් වුණොත් දැන් ස්කන්ධය ව්‍යාප්ත වෙන විදිය වෙනස්. හරිනේ? ස්කන්ධ ව්‍යාප්තිය වෙනස්. අන්න එතකොට ස්කන්ධ ව්‍යාප්තියට අනුරූපව ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වෙනස් වෙනවා. දැන් මේ හරියට ස්කන්ධය තියෙනවා, මේ හරියට ස්කන්ධය තියෙනවා. එහෙනම් ඒ දෙපැත්තටම ස්කන්ධය බෙදෙන්න ගුරුත්ව කේන්ද්‍රය ටිකක් මැදට වගේ එන්න ඕන. ඒ වගේම ඉහළත් ස්කන්ධය තියෙනවා, පහළත් ස්කන්ධය තියෙනවා. ඉහළිනුත් ස්කන්ධය තියෙනවා, පහළිනුත් ස්කන්ධය තියෙනවා. එහෙනම් ඒ දෙකෙත් පොඩ්ඩක් මැදට වගේ වෙන්න ඕන. ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රය දැන් මේකේ පිහිටීම මේ හදපු විදිය පොඩ්ඩක් බලන්නකෝ. ඔන්න ඒ වගේ පිහිටීමක ඉන්නේ. හරිද? එතකොට අපි නිකන් දල වශයෙන් ගත්තොත් දෙපැත්තෙම ස්කන්ධය තියෙනවා. උඩ ටිකක් බර වැඩිනේ. උඩ ටිකක් බර වැඩි. ඉහළ කොටසේ බර වැඩි. ඒ නිසා ගුරුත්ව කේන්ද්‍රය වඩාත් ඉහළට යනවා. මෙන්න මේ හරියම වගේ පිහිටාවි. උත්තරය ඇත්තටම B. දෙපැත්තෙම ස්කන්ධය තියෙනවා. ඉහළක් තියෙනවා, පහළක් තියෙනවා. මං හතරට බෙදුවා. බෙදුවාම දෙපැත්ත බැලන්ස් වගේ නම් ඉහළ ටිකක් බර වැඩි වගේ නම් ගුරුත්ව කේන්ද්‍රයේ ස්කන්ධයේ වැඩි පැත්තට වඩාත් නැඹුරු වෙනවා. අපිට ගන්න වෙන්නේ B. පැහැදිලිද? 6 වෙනි ගාන. එතකොට පහේ උත්තරේ 2 හොඳේ. පහේ 2. 3 4 4 3 පහේ 2. පහේ 2. 6 වෙනි එක හොඳට අහගෙන ඉන්න. ඒකතල බල පද්ධතියක් දෘඩ වස්තුවක් මත ක්‍රියා කරයි. වස්තුව මත ඇති එක්තරා ලක්ෂයක් වටා සංප්‍රයුක්ත බලගූර්ණය ශුන්‍ය වේ නම් පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න. මෙන්න දෘඩ වස්තුවක්.
මේ දෘಢ වස්තුව මත ඒකතල බල පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. අපි තුමු ඔය වගේ F1 F2 F3 F4 F5 දෘಢ වස්තුව මත ඒකතල බල පද්ධතියක් ක්‍රියාත්මක වෙනවා. වස්තුව මත ඇති එක්තරා ලක්ෂයක් වටා සංප්‍රයුක්ත බල ගූර්ණය ශුන්‍ය වේ නම් එක්තරා ලක්ෂයක් අපි තුමු මෙන්න මේ වගේ O ලක්ෂය වටා සංප්‍රයුක්ත බල ගූර්ණය ශුන්‍යයි. ඔන්න ඔය වගේ F1 ට ලම්බ දුර අපි හිතමු D1 F2 ට ලම්බ දුරක් නැහැ මේක හරහා යන්නේ F3 ට ලම්බ දුරක් නැහැ හරහා යන්නේ F4 ට ලම්බ දුර මේක F5 ට ලම්බ දුර මේක හරි එතකොට මේක කියනවා O වටා සංප්‍රයුක්ත බල ගූර්ණය බිඳුවයි එහෙම ගානේ කියනවා දෘಢ වස්තුව මත ඒකතල බල පද්ධතියක් තියෙනවා O කියන ලක්ෂය කිසියම් ලක්ෂයක් වටා සංප්‍රයුක්ත බල ගූර්ණය බිඳුවයි කියලාත් කියනවා ඊට පස්සේ වගන්ති තුනක් දීලා තියෙනවා ABC වගන්ති තුන ABC පළවෙනි වගන්තිය දිහා බලමු වස්තුව මත ඇති වෙනත් ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත බල ගූර්ණය හැම විටම ශුන්‍ය වේ වස්තුව මත ඇති වෙනත් ඕනෑම ලක්ෂයක් වටා අපි හිතමු P එහෙම නැත්නම් අපි හිතමු S වෙනත් ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත බල ගූර්ණය හැම විටම ශුන්‍ය වේලු. ඒ කියන්නේ P වටා සංප්‍රයුක්ත ගූර්ණයත් බිඳුවයිලු S වටා සංප්‍රයුක්ත ගූර්ණයත් බිඳුවයිලු හැම විටම ශුන්‍ය වේලු. එහෙම කියන්න බෑ. මොකද ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත බල ගූර්ණය ශුන්‍ය වෙන්න නම් මේ වස්තුව සමතුලිත වෙන්න ඕන. අපිට තාම කියලා නැහැ වස්තුව සමතුලිතයි කියලා. අපට දුන්නේ එක දත්තයයි මේක විතරයි. O ලක්ෂය වටා සංප්‍රයුක්ත ගුණය බිඳුවයි. එහෙම උණු පළියට O වටා සංප්‍රයුක්ත ගුණය බිඳුවක් වුණු පළියට අනිත් සියලුම ලක්ෂ වටා සංප්‍රයුක්ත ගුණය සෑම විටම බිඳුවයි කියන්න බෑ. ඉඳලා හිටලා සමහර විට තව එකක් දෙකක් බිඳුව වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. නමුත් සෑම විටම සියලුම ලක්ෂ සංප්‍රයුක්ත ගුණය බිඳුවයි කියලා කියන්න බෑ. එහෙම කියන්න බෑ. ඒ වැරදි. එහෙම කියන්න නම් මේ වස්තුව සමතුලිතයි කියලා අපට කියන්න ඕන. එහෙම දත්තයක් දීලා නැහැ. ඒ නිසා ඒ වගන්තිය වැරදි. B වස්තුව සමතුලිතතාවයේ පැවතිය යුතුය. එහෙම කියන්න බෑ. එක ගූර්ණයක් බිඳුව වුණාට අපට කියන්න බෑ සමතුලිතයි කියලා. අපට එහෙම එකපාරටම කියන්න බෑ. මොකද එක ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණය බිඳුව වුණාට අපට කියන්න බෑ වස්තුව සමතුලිතයි කියලා. එක ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණය බිඳුව වූ පමණින් අපට කියන්න බෑ වස්තුව සමතුලිතයි කියලා. සාමාන්‍යයෙන් වස්තුවක් සමතුලිතයි කියන්න නම් සංප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙන්න ඕන. ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණය බිඳුවක් වෙන්න ඕන. සංප්‍රයුක්ත බලයේ බිඳුවක් වෙන්න ඕන. ඕනෑම ලක්ෂයක් වටා. දැන් සමහර ළමයි හිතනවා මෙතන මේ ඕනෑම ලක්ෂයක් කිව්වාම එක ලක්ෂයක් කියලා. නැහැ. ඕනෑම ලක්ෂයක් කියන්නේ සාධාරණව ඕනම තැනක් කියන එක. ඉතින් සාධාරණව ඕනම තැනක් කියන්නේ සියලුම ලක්ෂ ගත්තත් සංප්‍රයුක්ත ගුණය බිඳුවයි කියන එක.
ඒ නිසා කිසියම් එක ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණයේ බිඳුව වූ පමණින් වස්තුව සමතුලිතයි කියන්න බෑ. වස්තුව සමතුලිත වෙන්න නම් සංප්‍රයුක්ත ගූර්ණයේ බිඳුවක් වෙලා ඕනෑම ලක්ෂයක් කියන්නේ අපි මොන ලක්ෂය ගත්තත් කොතනින් ගත්තත් O ගත්තත් P ගත්තත් S ගත්තත් මොන ලක්ෂයෙන් ගත්තත් සංප්‍රයුක්ත ගූර්ණයේ බිඳුවක් වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට කියන්න පුළුවන් සමතුලිතයි කියලා. හරිද? ඒ නිසා B වැරදි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම දන්නේ මේක ඕගොල්ලෝ දන්නවද නැද්ද කියලා පොඩ්ඩක් අහන්න මම කියන්නම්. හරිද? ඒක ඕනවට වඩා ඔළුවට ගන්නත් එපා. හොඳට අහගෙන ඉන්නකෝ. දැන් B වල කියන්නේ වස්තුව සමතුලිතතාවයේ පැවතිය යුතුය කියලා. මම කියනවා එහෙම කියන්න බෑ. හේතුව එක ලක්ෂයක් වටා ගූර්ණය බිඳුවක් වුණු පමණින් සමතුලිතයි කියන්න බෑ. හැබැයි මෙන්න මෙහෙම කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ගූර්ණ 3ක් බිඳුව වෙන්න ඕන. ගූර්ණ 3ක්. හැබැයි ඒක රේඛීය නොවන ලක්ෂ 3ක් වෙන්න ඕන. අපි හිතමු O P S OPS. හොඳට බලන්න. මේ තුන් දෙනා ඒක රේඛීය නෑනේ. OPS. OS ඒක රේඛීයයි නම් P තියෙන්නේ පිටින්. OP ඒක රේඛීයයි නම් S තියෙන්නේ පිටින්. PS ඒක රේඛීයයි නම් O තියෙන්නේ පිටින්. සමතුලිතයි කියන්න පුළුවන් මෙන්න මේ විදියට ලක්ෂ 3ක් වටා ගූර්ණ 3ක් බිඳුව නම්. හැබැයි මේ ලක්ෂ 3 ඒක රේඛීය නොවන ලක්ෂ වෙන්න ඕන. අපිට දීලා තියෙන්නේ එක ගූර්ණයක් බිඳුවයි කියලා විතරයි. එතකොට සමතුලිතයි කියන්න බෑ. ගූර්ණ 3ක් බිඳුවයි කිව්වනම් බොහෝ විට සමතුලිතයි. හැබැයි ඒ ලක්ෂ 3 ඒක රේඛීය වෙන්න බෑ. පැහැදිලිද? ඒක සමහරට බයෝ කරන ළමයින්ට එච්චර තේරෙන එකක් නැහැ. ඔළුවෙන් අයින් කළා දාන්න. මැත්ස් කරන ළමයි පුළුවන් නම් අවබෝධ කරගන්න. හරිනේ? මම ආයෙත් කියනවා sorry. O වටා ගූර්ණයේ බිඳුවයි ඒක හරි. නමුත් වෙනත් ඕනෑම ලක්ෂයක් වටා සංප්‍රයුක්ත ගූර්ණයේ බිඳුවයි කියලා කියන්න බෑ. ඒ වැරදි. වස්තුව සමතුලිතයි කියන්නත් බෑ. එක ගූර්ණයක් බිඳුව වුණාට සමතුලිතයි කියන්න බෑ. B වැරදි. C වලට යමු. සංප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතුය. එහෙම කියන්නත් බෑ. O වටා ගූර්ණයේ බිඳුවක් වුණාට සංප්‍රයුක්ත බලයේ බිඳුවයි කියලා අපිට කියන්න බෑ. සංප්‍රයුක්ත බලයක් තියෙන්න පුළුවන්. අපිට දීපු එකම දත්තය O වටා ගූර්ණයේ බිඳුවයි කියලා විතරයි. ඒ කරුණ පදනම් කරගෙන මේ තුනම ගැන අදහස් පළ කරන්න බෑ. තුනම වැරදි. උත්තරේ 1. උත්තරේ 1 සියල්ල අසත්‍ය වේ. අවශ්‍ය දේවල් ලියන්න. අවශ්‍ය දේවල් ලියාගෙන ඉන්න. සාමාන්‍යයෙන් මම කියන දේවල් හොඳින් අහගෙනත් ඉන්න. හොඳේ? ගොඩක් වෙලාට ඕගොල්ලෝ ප්‍රශ්න අහන්නේ මම කියන දේ අහගෙන ඉඳලා නෙමෙයි. ඒක දුර්වලතාවයක්. කියන දේ හොඳින් අහගෙන ඉඳලා ඒ ගැන හිතලා තමයි ප්‍රශ්නයක් අහන්න ඕන. හොඳින් අහගෙන ඉඳලා ඒ ගැන හිතලා තමයි ප්‍රශ්න අහන්න ඕන. හොඳේ? හරිද? අවශ්‍ය දේවල් ලියාගන්න. මකන්නද? ඔයගොල්ලෝ මේ ප්‍රශ්න කීපයක් අහලා දෙවුණා මම ටක් ගාලා ඒවලත් උත්තර දීගෙනම යන්නම්. අංක 1 අර 2023 නංගිලා මල්ලිලාට කරන
ඒකක හාමාන මිනුම් උපකරණ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වැඩසටහනට එන්න පුළුවන්ද? පුළුවන්. ඒක අවුලක් නැහැ. හරිද? පළවෙනි පාඩම මිනුම පාඩමට ගැටළු සාකච්ඡාව. එතනදී මම ඔක්කොම පාස් පේපර් ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඔක්කොම පාස් පේපර් ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඕගොල්ලොන්ගේ ගෲප් වලට මම ලින්ක් එක දාලා ඇති. කැමති නම් සම්බන්ධ වෙන්න. නැත්තම් දන්න කියලා නංගිලා මල්ලිලා ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. 23 පොඩි ළමයින්ට නොමිලේ කරන්නේ. ඔයාලටත් කැමති නම් එන්න පුළුවන්. මම ගෲප් වලට ලින්ක් එක දාලා ඇති. ඒකේ Google ෆෝම් එක පුරවලා සබ්මිට් කරන්න. සබ්මිට් කරනකොටම එතනට මෙනවා Telegram group එකේ ලින්ක් එක. එතනින් Telegram group එකට යන්න. හරිද? Google ෆෝම් එක පුරවලා සබ්මිට් කරලා Telegram group එකට join වෙන්න. මේ වැඩසටහනේ link එක ඕගොල්ලෝගේ WhatsApp group වලට දාන්නේ නැහැ. 23 program එකේ link එක WhatsApp group වලට දාන්නේ නැහැ. ඒ නිසා Telegram group එකට join වෙන්න Google ෆෝම් එක පුරවලා. හරිද? ඊළඟට දැන් සමහර ළමයි තාමත් ආලෝකයේ පාඩමට අලුතෙන් එනවා. 22. මේ 22 ආලෝකයේ පාඩමට තාමත් අලුතෙන් එන ළමයි ඉන්නවා. මම නම් කියන්නේ දැන් එන්න එපා. අපි දැන් දවස් 3ක් ආලෝකයේ පාඩම කරා. හරිනේ? දවස් 3ක් කරලා දින. ඒ නිසා දැන් ආලෝකයේ පාඩමට එන්න එපා. ඇති. ආලෝකයේ පාඩමට දැන් එන්න එපා. ඒක ඇති. හරිද? ඊළඟ එක තමයි ඕගොල්ලෝ පේපර් ක්ලාස් එකට ඒක ප්‍රශ්නයක් නෑ. පේපර් ක්ලාස් එකේ හැමදාම යන්නේ අලුත් පේපර් එකක් නේ. එතකොට ගිය සතියත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඕන කෙනෙක්ට 22 පේපර් ක්ලාස් එකට එන්න පුළුවන්. ආලෝකයේ පාඩම දවසින් දවසට බැඳෙනවා. පසුගිය සතියත් එක්ක සම්බන්ධයි. ඒ නිසා මේකට දැන් එන්න එපා කියන්න සති 3ක් කරලා ඉවරයි. පේපර් ක්ලාස් එක අවුලක් නැහැ. හැම සතියෙම අලුත් පේපර් එකක් යන්නේ. කලින් සතියත් එක්ක සම්බන්ධයක් නැහැ එච්චර. ඒ නිසා ආවට අවුලක් නැහැ. හරිද? පැහැදිලිද? ඊළඟ එක මේ පේපර් ක්ලාස් එකේ රිපීට් එක. ඔව් රිපීට් එක කොහොමද දානවනේ? රිපීට් එක group එකට link එක දානවා. හරිනේ? රිපීට් ක්ලාස් එකේ link එක group එකට දානවා. හරිද? ඔව් වීඩියෝ ටික බලලා ඔයාට අල්ලගන්න පුළුවන් නම් ඔයා ආලෝකයකට එන්න කමක් නැහැ. නමුත් ඒක ටිකක් කරදරයි. මම දැන් වීඩියෝ 3ම දාලා තියෙන්නේ group වලට. හරිනේ? වීඩියෝ 3ම දාලා තින්නේ. right අපි යමු පේපර් එකට. මේ ටික මකනවා. හත්වෙනි ගාන කිලෝග්‍රෑම් 0.4ක් වන ස්කන්ධයක් සැහැල්ලු දුන්නක් මගින් රූපේ පෙන්වා ඇති අයුරින් එල්ලා ඇත. හරිද? එල්ලා ඇත. 0.2 කිලෝග්‍රෑම් වන දෙවන ස්කන්ධයක් නූලක් මගින් පළමු ස්කන්ධයෙන් එල්ලා ඇත. පද්ධතිය සමතුලිත අවස්ථාවේදී නූල පුළුස්සා දමනු ලැබේ. 0.4 කිලෝග්‍රෑම් ස්කන්ධයේ ආරම්භක ත්වරණය වන්නේ. right අපි බලමු ඒක. මුලින් සමතුලිතව තියෙන්නේ. හරිද? මුලින් සමතුලිතව තියෙන්නේ. 0.4 කිලෝග්‍රෑම්. ඒකෙන් එල්ලනවා තව 0.2ක්. 0.2 කියන්නේ නිව්ටන් 2යි. නිව්ටන් 2යි. සමතුලිතයි නම් මේ තන්තුව සැහැල්ලුයි. එතකොට මේ තන්තුවේ ආතතියත් නිව්ටන් 2යි. මැදින් එල්ලපු කුට්ටිය නිව්ටන් 4යි. ඒ මැද එක්කෙනා නිව්ටන් 4යි. එහෙනම් මෙතන ආතතිය
මේ 2යි මේ 4යි ඔක්කොම නිව්ටන් 6ක් වෙන්න ඕන. පැහැදිලිද? ඒක හිතලත් ගන්න පුළුවන් නේ. හරිද? ඒක හිතලත් ගන්න පුළුවන්. මේක නිව්ටන් 2යි. එහෙනම් මෙතන මැද තන්තුවේ ආතතිය නිව්ටන් 2යි. මේක නිව්ටන් 4යි. නිව්ටන් 4යි. 0.4යිනේ. එහෙනම් මේ දෙන්නාගේ බර නිව්ටන් 6යි. උඩට තියෙන බලය නිව්ටන් 6යි. පද්ධතිය සමතුලිත අවස්ථාවේදී නූල පුළුස්සා දමනු ලැබේ. මෙන්න මේක පුච්චනවා. මේක පුච්චපු ගමන් වෙන්නේ මේ 2යි නිව්ටන් නැති වෙනවා. හරිද? මේක පුච්චපු ගමන් මේ 2යි නිව්ටන් නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ පැත්තට 6යි නිව්ටන්, මේ පැත්තට 4යි නිව්ටන්. මෙතන නූල පුච්චපු ගමන් මේ තන්තුවේ ආතතිය නැති වෙනවා. එතකොට උඩට 6ක් ඉතුරු වෙනවා. ෂණිකව මොකද? පුච්චන මොහොතේ මේ පැත්තට 6යි මේ පැත්තට 4යි. එහෙනම් අපි F සමානයි මේනවා. 6 ඍණ 4 0.4යි A 2යි බෙදීම 0.4 20 බෙදීම 4 5යිනේ. උත්තරේ 2. උත්තරේ 2. පැහැදිලිද? මෙතනින් නූල පුච්චනකොටම එකපාරටම යටට තිබුණු නිව්ටන් 2 නැති වෙනවා. මේ නිව්ටන් 2ත් එක්ක තමයි සමතුලිත උනේ. ඒක නැති වෙච්ච ගමන් උඩට 6යි යටට 4යි. සංප්‍රයුක්තය උඩට 2යි. සංප්‍රයුක්තය උඩට 2යි. 6 ඍණ 4 MA 2 බෙදීම 0.4 5යි. පැහැදිලිද? 7 උත්තරේ 2. ඊළඟට 8 වෙනි එක. සැහැල්ලු සුමට A සහ B කප්පි දෙකක් මතින් යවා ඇති සැහැල්ලු තන්තු දෙකක් මගින් P වේදිකාවක් මත බර නිව්ටන් 500ක් වන මිනිසෙක් සිටගෙන සිටින්නේ රූපයේ පෙන්වා ඇති පරිදි තන්තුව පහළට ඇදීම මගිනි. වේදිකාවේ බර නිව්ටන් 1000ක් නම් වේදිකාව නිශ්චලව තබා ගැනීමට මිනිසා විසින් තන්තුව මත යෙදිය යුතු බලය වන්නේ. රයිට් මේක බලන්න. මේ ගානේදී අපි නිවැරදිව බල ලකුණු කරගත්තොත් ගාන අමාරු නෑ. නිවැරදිව බල ලකුණු කරගත්තොත් ගාන අමාරු නෑ. හොඳට බලන්න. මේ මිනිස්සයා ඉන්නේ මැද. ඔහොම. එතකොට මේ මිනිස්සයා මේ තන්තුව අදිනව පහළට. තන්තුව අදින්නේ පහළට. එහෙනම් තන්තුව මත බලය පහළට T. තන්තුව මත බලය පහළට. ඒ තන්තුව අදිනකොට ඒ බලය තන්තුව දිගේ සම්ප්‍රේෂණය වෙලා මෙතනට දැනෙනවා T. සැහැල්ලු තන්තුවක්. මේ මිනිස්සයා තන්තුව අතින් පහළට අදිනවා. මෙතනට T. තන්තුව දිගේ බලය සම්ප්‍රේෂණය වෙනවා. මේ T තමයි මෙතනටත් දැනෙන්නේ. මේ ආතතිය තමයි මෙතනට දැනෙන්නේ. ඒක එහා පැත්තට යනවා T. වේදිකාවටත් එනවා T. එතකොට මේ කප්පියෙන් පහළට එනවා මේ T දෙකයි T. සමතුලිත වෙන්න නම් මේ පැත්තට තියෙන්න ඕන 2යි T. සමතුලිත වෙන්න මේ පැත්තට තියෙන්න ඕන 2යි T. එහෙනම් මෙතනිනුත් 2යි T. මෙතනටත් 2යි T. මෙතනටත් 2යි T. ඔන්න බලාගෙන ඉන්න හොඳේ. බලාගෙන ඉන්න. ඔයගොල්ලෝ ගොඩාක් ප්‍රශ්න දාලා තිනවා උත්තර දෙන්න අමාරුයි එච්චර ප්‍රශ්න වලට. බලාගෙන ඉන්නකෝ. මොනවා හරි එම ගොඩාක් මේ කියන්නේ ගොඩාක් ප්‍රශ්න අහලා තින්නේ ෆිසික්ස් ගැනත් නෙමෙයි. පේපර් එක ගැනත් නෙමෙයි. ඔය එක එක වෙන වෙන දේවල්. එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලෝ මට WhatsApp එකේ මැසේජ් කරන්න මම එතකොට හිමින් සැරේ උත්තර දෙන්නම්. හරිද? WhatsApp මැසේජ් එකක් එවන්න එතකොට මම හිමින් සැරේ උත්තර දෙන්නම්. රයිට්. මේක බලන්න. මේ මිනිස්සයා තන්තුව අදිනව පහළට T. හරිද? එතකොට අතට බලය එනවා ප්‍රතික්‍රියාව විදියට ඉහළට T. අතට මේ T බලය තන්තුව දිගේ මේ පැත්තට දැනෙනවා T.
වේදිකාවටත් T. මේ කප්පිය මත බලය පහළට 2T. කප්පිය සමතුලිත වෙන්න නම් ඉහළට 2T. ඒ තන්තුව දිගේ මෙතනටත් දැනෙනවා 2T. මේ මිනිසයි වේදිකාවයි සමතුලිතයි. වේදිකාවේ බර 1000යි. වේදිකාවේ බර 1000යි. මිනිහගේ බර 500යි. වේදිකාව 1000යි. මිනිහ 500යි. මිනිසා සහ වේදිකාව සමතුලිතයි. මෙන්න පද්ධතිය. ඔන්න පද්ධතිය. මිනිසා සහ වේදිකාව 500 මිනිහගේ බර 1000 වේදිකාවේ බර T වේදිකාවට 2T වේදිකාවට මේ T අතට ඒ කියන්නේ මිනිහට මිනිසා සහ වේදිකාව සමතුලිතයි. මිනිසා සහ වේදිකාව සමතුලිතයි. එහෙනම් ඉහළට 2T T T 2T T T ඔක්කොම 4T ඉහළට පහළට 1500යි. ඉහළට 4T පහළට 1500යි. එහෙනම් T සමානයි 375යි. sorry T එන්නේ කීයද? 375යි. එහෙම උත්තරයක් නැහැ. ඒක ඕල්. ඒක ඕල්. හරි අවශ්‍ය දේවල් ලියාගන්න. අවශ්‍ය දේවල් ලියාගන්න. මේකේ උත්තරයක් නැහැ හොඳේ. උත්තරේ 375යි. ඒ නිසා ඕල්. අවශ්‍ය දේවල් ලියාගන්න ටක් ගාලා. හරිද? මෙතන මිනිසාගේ පාද මත වේදිකාව මත ප්‍රතික්‍රියාව සලකන්න ඕනේ නැහැ. මොකද මිනිසාගේ පාදවලින් වේදිකාවට ඇතිවන බලයයි වේදිකාවෙන් මිනිසාගේ පාදවලට ඇතිවන බලයයි සමානයි. ක්‍රියාව ප්‍රතික්‍රියාව. ඒතර ක්‍රියාව ප්‍රතික්‍රියාව කියන්නේ මිනිසා සහ වේදිකාව. බලන්න මම සලකන පද්ධතිය. මිනිසා සහ වේදිකාව සලකනකොට අභිලම්බ ප්‍රතික්‍රියාව අභ්‍යන්තර බලයක්. ඒක වැඩක් නැහැ. හරිද? right. අපි යමු 9 වෙනි ගානට. A නම් වූ ට්‍රොලියක් තිරස් පීලි මත ඇත. B යනු ස්කන්ධය M වන ලී කුට්ටියකි. ට්‍රොලිය හා කුට්ටිය අතර
ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ මියු නම් කුට්ටිය ලිස්සා නොවැටෙන පරිදි රඳවා ගැනීමට ට්‍රොලියට ලබා දිය යුතු අවම ත්වරණය. මේ ලී කුට්ටිය ට්‍රොලියට සවි කරලා නැහැ. හැබැයි ලී කුට්ටිය ලිස්සා වැටෙන්නේ නැහැලු. ඒ සඳහා ට්‍රොලියට ලබා දිය යුතු ත්වරණය කීයද කියලා යහන්නේ. මෙන්න ට්‍රොලිය, මෙන්න ලී කුට්ටිය. ට්‍රොලිය මේ පැත්තට ත්වරණය වුණොත් සිම්පල් A ට්‍රොලියෙන් ලී කුට්ටියට ලැබෙනවා ප්‍රතික්‍රියාවක්. හරිනේ? ට්‍රොලිය නිසා ලැබෙනවා R කියලා ප්‍රතික්‍රියාව. මේ ට්‍රොලිය ඇවිල්ලා ලී කුට්ටිය තල්ලු කරගෙන යන්නේ ප්‍රතික්‍රියාව. මේ ලී කුට්ටියට බර තියෙන්නේ පහළට mg. එයා ලිස්සුවොත් ලිස්සන්නේ පහළට. එහෙනම් ලිස්සීමට උත්සාහ කරන දිශාවට විරුද්ධව ඝර්ෂණ බලය ලැබෙන්න ඕන ඉහළට. ලිස්සා වැටෙන්නේ නැත්නම් ලැබෙන ඝර්ෂණ බලය බරට සමාන වෙන්න ඕන. ලිස්සා නොවැටීමට ලී කුට්ටිය පල්ලෙහාට ලිස්සලා වැටෙන්නේ නැත්නම් ඝර්ෂණ බලය බරට සමාන වෙන්න ඕන. ඝර්ෂණ බලය බරට සමාන වෙන්න ඕන. පැහැදිලිද? එතකොට අපි දන්නවා මේ ට්‍රොලියට ත්වරණයක් දුන්නාම තමයි මේක ඉස්සරහට තල්ලු වෙන්නේ. ප්‍රතික්‍රියාවක් ලැබෙන්නේ. හරිද? ඒ වගේම තමයි ලිස්සා වැටෙන්නේ නැති වෙන්න මේ දෙක සමාන වෙන්න ඕන. ඒ තර්කය හරි. අවම වශයෙන් මොකද්ද වෙන්න ඕන? ඒ කියන්නේ අපි තව දුරටත් හිතුවොත් බර වැඩි වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඝර්ෂණ බලය වැඩි වෙන්න පුළුවන් උපරිමගයක් තියෙනවා. නේ? ඝර්ෂණ බලය වැඩි වෙන්න පුළුවන් උපරිමගයක් තියෙනවා. ඒ නිසා මේ ලී කුට්ටියට ලැබෙන ඝර්ෂණය F උපරිමගයට වඩා අඩු වෙන්න ඕන. ලැබෙන ඝර්ෂණය F උපරිම ඝර්ෂණයට වඩා අඩු වගයක් වෙන්න ඕන. පැහැදිලිද? එතකොට තමයි එයා ලිස්සන්නේ නැතුව රැඳිලා පවතින්න පුළුවන් වෙන්නේ. මොකද මේ ඝර්ෂණ බලය කවදාවත් උපරිමගයට වඩා වැඩි වෙන්න බෑ. එහෙනම් එයාට ලැබෙන ඝර්ෂණ බලය එයාගේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු වගයක් වෙන්නත් ඕන. අපි දැනටම දන්නවා ලිස්සා නොවැටීමට නම් ඝර්ෂණ බලය බරට සමාන වෙන්න ඕන. ඒ වගේම උපරිම ඝර්ෂණ බලය අපි දන්නවා μr. මේකේ කියනවා ට්‍රොලිය හා කුට්ටිය අතර ඝර්ෂණ සංගුණකය μ. එහෙනම් ට්‍රොලියෙන් ලැබෙන ප්‍රතික්‍රියාව R නම් එයාට ගන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය μr. ලිස්සන්නේ නැතුව, වැටෙන්නේ නැතුව එයා රැඳිලා පවතින්න නම් එයාට ලැබෙන ඝර්ෂණ බලය උපරිමගයට වඩා අඩු වගයක් වෙන්නත් ඕන. මොකද එයාට කවදාවත් උපරිමගයේ ඉක්මවා යන්න බැරි නිසා. එහෙනම් mg කුඩා වෙන්න ඕන μr ට වඩා. අපිට r හොයාගන්න පුළුවන් ප්‍රතික්‍රියාව. ඒ කොහොමද? ලී කුට්ටියට දාන්න F සමානයි ma. මේ පැත්තට. බලය R. ස්කන්ධය m. ලී කුට්ටියේ ත්වරණය ට්‍රොලියේ ත්වරණයට සමාන වෙන්න ඕන. මොකද ලිස්සලා වැටෙන්නේ නැත්නම් ට්‍රොලිය සමගින් ලී කුට්ටිය චලනය වෙන්න ඕන. දෙන්නගේ ත්වරණ සමාන වෙන්න ඕන. A. R කියන්නේ ma.
mg උඩයි mu r කියන්නේ ma. අපෙන් අහන්නේ අවම ත්වරණය. ත්වරණය විශාලයි g බෙදීම mu. දකුණු පැත්තට. ත්වරණය විශාලයි g බෙදීම mu දකුණු පැත්තට. එහෙනම් ත්වරණයේ අගය g බෙදීම mu ට වඩා වැඩි වෙන්න ඕන. ත්වරණයේ අගය g බෙදීම mu ට වඩා වැඩි වෙන්න ඕන. එහෙමනම් අවම ත්වරණය g බෙදීම mu වෙන්න ඕන. පැහැදිලිද? ආයෙ කියනවන්න අහගන්න. ලිස්සලා වැටෙන්නේ නැත්නම් බරට සමාන ඝර්ෂණයක් ලැබෙන්න ඕන. හැබැයි මේ ඝර්ෂණය උපරිම ඝර්ෂණයට වඩා අඩු වෙන්නත් ඕන. ඝර්ෂණ බලය mg උපරිම ඝර්ෂණ බලය μr. අභිලම්බ ප්‍රතික්‍රියාව ma. එහෙනම් ත්වරණය g බෙදීම mu ට වඩා වැඩි වෙන්න ඕන. අවම ත්වරණය g බෙදීම mu වෙන්න ඕන. දකුණු පැත්තට වෙන්නත් ඕන මේ පැත්තට. ට්‍රොලි අනිත් පැත්තට ගියොත් කොහොමද ලී කුට්ටිය වැටෙනව හොඳේ? ට්‍රොලිය වමට ගියොත් කොහොමද ලී කුට්ටිය වැටෙනව? ඉස්සරහට තල්ලු කරගෙන යන්න ඕන. දකුණට වෙන්න ඕන. උත්තරේ 1. උත්තරේ 1. පැහැදිලිද? අවශ්‍ය දේවල් ලියාගන්න. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් මං කියන දේවල් අහන් ඉඳලා ලියා ගන්නවා නම් හොඳයි. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ අහන ප්‍රශ්න ඕගොල්ලෝ හිතන්නේ නැතුව අහන ප්‍රශ්න. බෝඩ් එකේ ලියන ටික ලියාගෙන මං කියන දේවල් අහන් ඉඳලා ලියාගෙන විවරණයක් ලියලා තනියම තර්ක කරන්න. එතකොට ඇත්තටම ඔයාගේ වර්ධනයක් වේවි. මේ අහන්න මේ පේපර් ක්ලාස් එක කරන්නේ මම ඔයාගේ වර්ධනයක් ඇති කරවන්න. ඉතින් ඔයාගේ වර්ධනයක් ඇති වෙන්න ඔයා ඇත්තටම තනියම හිතන්න ඕනමයි. ගොඩක් ළමයි පුරුදු වෙලා ඉන්නේ මේ පොඩි දේවල් පවා අහන්න. නේ? සමහර ළමයි මුකුත්ම අහන්නේ නැහැ. සමහර ළමයි පොඩි දේවල් පවා අහනවා. f සමානයි m මේ දාන්නේ ඇයි? a කියන්නේ ත්වරණයද? m කියන්නේ ස්කන්ධයද? එහෙමත් අහන ළමයි ඉන්නවා. ඉතින් එහෙමනම් ෆිසික්ස් වලට අමාරුයි හොඳේ. ඒ මට්ටමින් ප්‍රශ්න අහලා නම් ෆිසික්ස් කොට දාන්න බෑ පුතේ. පුළුවන් තරම් උගන්නන දේ අහගෙන ඉඳලා ඒකට විවරණයක් ලියාගෙන තනියම තර්ක කරන්න. එතකොට තමයි ඔයාගේ වර්ධනයක් වෙන්නේ. ලියාගෙන ඉවරද? දහය විද්‍යුත් මෝටරයක් මගින් කිලෝග්‍රෑම් 100ක ස්කන්ධයක් තප්පර 2ක කාලයකදී 20 මීටර් උසකට අදිනු ලබයි. බාන කරන දේ ස්කන්ධය කිලෝ 100යි මීටර් 20ක් උසකට අදිනවා. මීටර් 20ක් උසකට අදිනවා තප්පර 2යි. අවශ්‍ය අවම ක්ෂමතාව කියන්නේ මම එක මෙතන ලියන්නම්. ක්ෂමතාව කියන්නේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාව. කරපු කාර්යය තමයි කිලෝ 100 උඩට එසවීම mgh. ගත වුණු කාලය t. කරපු කාර්ය භාණ්ඩ තොගය ඉහළට එසවීම කාලය t. එතකොට ස්කන්ධය කිලෝ 100යි g 10යි උස 20යි කාලය තප්පර 2යි. එහෙනම් ක්ෂමතාව 10000යි. අවම ක්ෂමතාව ශක්ති හානියක් නැහැ කියලා හිතුවේ හොඳේ. කිලෝ 100ක් මීටර් 20ක් උඩට ඉස්සුවා. කරපු කාර්ය විභව ශක්ති වැඩිවීම mgh. ගත වුණු කාලය තප්පර 2යි. එහෙනම් කාර්ය කිරීමේ ශීඝ්‍රතාව 10000යි. කිලෝවොට් 10යි.
කිලෝවොට් 10යි. උත්තරේ 5. උත්තරේ 5. හරිද? උත්තරේ 5. 11. කේන්ද්‍රය හරහා යන අභිලම්බ අක්ෂය වටා අවස්ථිති ගූර්ණයේ 9ක් වූ ජවරෝධයක් මෝටරයකට සම්බන්ධ කර ඇත. මෝටරය මගින් ජවරෝධයේ නිශ්චලතාවයේ සිට මිනිත්තුවට පරිභ්‍රමණ 600ක් දක්වා ත්වරණය කරයි. ඝර්ෂණය නොසලකා හැරියහොත් ජවරෝධය මත කරන ලද කාර්ය. මෙන්න ජවරෝධය. ඔන්න ජවරෝධය. අභිලම්බ අක්ෂය වටා අවස්ථිති ගූර්ණය 9යි. පටන් ගන්න නිසලතාවයෙන්. ඒ කියන්නේ ආරම්භ කෝණික ප්‍රවේගය 0යි. ඊට පස්සේ ත්වරණය වෙනවා. ත්වරණය වෙලා කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. මිනිත්තුවට පරිභ්‍රමණ 600යි. මිනිත්තුවට පරිභ්‍රමණ 600යි. ඒ කියන්නේ මිනිත්තුවට වට 600යි. එහෙනම් මේක 60න් බෙදන්න. තප්පරයට වට හොයාගන්න. 10යි. මිනිත්තුවට පරිභ්‍රමණ 600යි. මිනිත්තුවක් කියන්නේ තප්පර 60යි. 60න් බෙදන්න. තප්පරයට වට 10යි. එහෙනම් භ්‍රමණ සංඛ්‍යාතය 10යි. ඔමෙගා හොයන්න පුළුවන්. ඔමෙගා 25f 25f f 10යි. එහෙනම් ඔමෙගා ඉන්නේ 20.5. ඔමෙගා 20.5. අපෙන් අහන්නේ රෝධය මත කරන ලද කාර්ය. කෝණික චලිතයේදී කාර්ය ටෝ තීටා. රේඛීය චලිතයේදී කාර්ය fx. කෝණික චලිතයේදී කාර්ය ටෝ තීටා. එහෙනම් ටෝ කියන්නේ I alpha. I 9යි. I 9යි. අපට ඕන ඇල්ෆා තීටා. ඇල්ෆා තීටා හොයන්න පුළුවන් චලිත සමීකරණයක් දාලා. ඔමෙගා වර්ග සමානයි ඔමෙගා නෝට් වර්ග ධන 2යි ඇල්ෆා තීටා. අවසන් කෝණික ප්‍රවේගය 20.5. ආරම්භක කෝණික ප්‍රවේගය 0යි. 2යි ඇල්ෆා තීටා. මේක වර්ග කරාම එන්නේ 400යි 5 වර්ග. 400යි 5 වර්ග දෙකෙන් බෙදන්න. 400යි 5 වර්ග බෙදන්න දෙකෙන්. මේ දෙක ඇල්ෆා තීටා. ඇල්ෆා තීටා එන්නේ 200යි 5 වර්ග. එහෙනම් ඒක දාන්න මෙතනට. W සමානයි 9 වැඩි කිරීම ඇල්ෆා තීටා 200යි 5 වර්ග. W වෙන්නේ 1800යි 5 වර්ග. 1800යි 5 වර්ග. උත්තරේ 2. උත්තරේ 2. right. අවශ්‍ය දේවල් ලියාගන්න. මේක භ්‍රමණ චලිතයට අදාළ ගණනක්. ආරම්භක කෝණික ප්‍රවේගය, අවසාන කෝණික ප්‍රවේගය, චලිත සමීකරණයක් ඇසුරෙන් ඇල්ෆා තීටා, කාර්ය කියන්නේ ටෝ තීටා, ටෝ කියන්නේ I ඇල්ෆා. ඒ විදිහට ආදේශ කළා උත්තරයට යන්න පුළුවන්. හරි? අවශ්‍ය දේවල් ලියාගන්න. කීප දෙනෙක්ම ප්‍රශ්න කරලා තිබුණු නිසා මම පොඩි දෙයක් කියන්නම්. 9 වෙනි ගාන මං හිතනවා ඔයගොල්ලෝ මං ලියපු ටික හරියට ලියාගත්තා කියලා. හරිද? 9 වෙනි ගාන අර ට්‍රොලිය ඝර්ෂණය ගාන
මම හිතනවා ඕගොල්ලෝ මම බෝඩ් එකේ ලියපු ටික නිවැරදිව ලියාගත්තා කියලා. ඒක නිවැරදිව ලියාගත්තා නම් ඔය විදියට පොඩ්ඩක් ඉන්න. තව ඉස්සරහට ගණන් හදනකොට මම පැහැදිලි කරන්නම්. ගොඩක් පන්තිවල ඝර්ෂණය ගණන් හදනව වැරදි. ඉස්කෝලේ නෙමෙයි. ගොඩක් වෙලාට ටියුෂන් පන්තිවලත් ඝර්ෂණය ගණන් හදනව වැරදි. ඒ නිසා ගොඩක් ළමයි ඝර්ෂණය ඉගෙනගෙන තියෙන්නේ වැරදියට. ඒ නිසා කරුණා කළා මම අර 9 වෙනි ගානට ලියපු ටික ලියලා තියාගන්න. ඉස්සරහට තව ගණන් හදනවා. ඒ හදනකොට මම තර්ක කරන විදිය කියලා දෙන්නම්. ඕගොල්ලෝ ඝර්ෂණය තර්ක කරන්නේ සම්පූර්ණයෙන් වැරදියට. ගොඩක් ළමයි එහෙමයි. ටික දෙනෙක් ඉන්නවා. සුපිරියටම වැඩේ තේරුම් අරගෙන නිවැරදිව ගාන තර්ක කරනවා. ගොඩක් ළමයි ඝර්ෂණය තර්ක කරන්නේ සම්පූර්ණයෙන් වැරදියට. ඒ නිසා කරුණා කරලා කියන දේවල් ටික හොඳට අහන් ඉඳලා ලියාගන්න. බෝඩ් එකේ ලියන ටික නිවැරදිව ලියාගන්න. ගණන් කීපයක් හදනකොට ඔයාටත් තේරෙවි මොකද්ද මේ වෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ කියන්නේ පිටපන්ති වලින් සම්බන්ධ වෙන ළමයින්ට. හොඳේ. අපේ වුන්ට මං ඝර්ෂණය ඉගෙනුවා හරියටම සමහරක් වෙලාවට ඉතින් උඹලට ගණන් හදන්න බෑ. ගාන වරදින්න හේතුව මම වැරදියට ඉගෙනුවේ නෑ. මම ඝර්ෂණය හරියටම ඉගෙනුවා. සමහර ළමයින්ට ඝර්ෂණයේ තියරි එහෙම හරියට වැටලා නැහැ. සමහර ළමයි ඝර්ෂණය තර්ක කරන්නේ සම්පූර්ණයෙන් බොරු තර්ක දාලා. සම්පූර්ණයෙන් බොරු තර්ක. හරි. ඩෙලිවරයිනේ. අරය 2 මීටර් වෘත්තයක නියත වේගයෙන් ගමන් කරන අංශුවක භ්‍රමණ කාලාවර්තය තප්පර 2ක් වේ. වෘත්තයේ කේන්ද්‍රය දෙසට අංශුවේ ත්වරණය. අරය මීටර් 2යි වෘත්තයක නියත වේගයෙන් ගමන් කරන්නේ නියත වේගයෙන් භ්‍රමණ කාලාවර්තය තප්පර 2යි. ආවර්ත කාලය කියන්නේ 2π බෙදීම ඔමෙගා. v සමානයි r ඔමෙගා. v සමානයි r ඔමෙගා. එහෙනම් ඔමෙගා කියන්නේ v බෙදීම r. එහෙනම් t කියන්නේ 2πr බෙදීම v. 2πr බෙදීම v. අපෙන් අහන්නේ කේන්ද්‍රයේ දෙසට ත්වරණය. කේන්ද්‍රයේ දෙසට ත්වරණය කියන්නේ කේන්ද්‍ර අභිසාරී ත්වරණය. කේන්ද්‍ර අභිසාරී ත්වරණය. කේන්ද්‍ර අභිසාරී ත්වරණය එක්ක v වර්ග බෙදීම r එහෙම නැත්නම් r ඔමෙගා වර්ග. v වර්ග බෙදීම r කියලා ගන්නත් පුළුවන්. r ඔමෙගා වර්ග කියලා ගන්නත් පුළුවන්. ඉතින් අපිට එච්චර දුර යන්න ඕනේ නෑ මං හිතන්නේ. අපිට මෙන්න මේ දත්තය ප්‍රමාණවත්. නේ? අපි ගමු මේක කේන්ද්‍ර අභිසාරී ත්වරණය r ඔමෙගා වර්ග. මෙතනින් ගන්න පුළුවන්. මෙච්චර දුරට යන්න ඕනේ නෑ. මේ ඕනෙම නෑ. මේ ඕනේ නෑ. මේක ඕනෙත් නෑ. මේක ඕනෙත් නෑ. ආවර්ත කාලය කියන්නේ 2π බෙදීම ඔමෙගා. එහෙනම් ඔමෙගා කියන්නේ 2π බෙදීම t වර්ග. අරය 2යි ආවර්ත කාලය 2යි. එහෙනම් කේන්ද්‍ර අභිසාරී ත්වරණය 2යි φ වර්ග. 2යි φ වර්ග. උත්තරේ 4. උත්තරේ 4. ලියා ගන්න ටක් ගාලා. මේවා අවශ්‍ය නැහැ හොඳේ. මම නිකන් ලිව්වේ ඒවා අවශ්‍ය නැහැ. අපිට මේ දත්තය විතරක් ඇති. කේන්ද්‍ර අභිසාරී ත්වරණය.
හරිද? makanang දහතුන මිටියක් රූපයේ පෙන්වා ඇති පරිදි ABC ලක්ෂ වටා එකම කෝණික ත්වරණයෙන් පද්දනු ලැබේ. අවශ්‍ය වන ව්‍යාවර්ත මෙමය. අපි මිටිය නිකන් දල වශයෙන් හැඩයන්දිමුකෝ ඔය විදියට. ඒතර අපි සාමාන්‍යයෙන් දන්නවා මිටියක මෙන්න මේ හිස කොටස යකඩ බර වැඩි. මිට ලී සාමාන්‍යයෙන් ලී වල ස්කන්ධය අඩුයි යකඩ කුට්ටියේ බර වැඩි. ස්කන්ධය වැඩි. ලක්ෂ දීලා තියෙන මෙහෙම A B C මේ හරියෙන් ABC මේ ලක්ෂ තුනම වටා පද්දන්නේ එකම කෝණික ත්වරණයකින්. අපෙන් අහන්නේ අවශ්‍ය ව්‍යාවර්තය. ඉතින් ව්‍යාවර්තය τ I alpha τ සමානයි I alpha. ලක්ෂ තුනම වටා එකම ත්වරණයකින් පද්දනව නම් කියන්නේ ත්වරණය සමානයි නම් අවස්ථිති ගූර්ණය වැඩි අවස්ථාවේ වැඩි ව්‍යාවර්තයක් ඕන වෙනවා. ABC අක්ෂ තුනම වටා සමාන ත්වරණයකින් පද්දනව නම් ත්වරණය සමානව පද්දනව නම් අවස්ථිති ගූර්ණය වැඩි එක්කෙනාට වැඩි ව්‍යාවර්තයක් අවශ්‍ය වෙනවා. හරිද? අවස්ථිති ගූර්ණය වැඩි එක්කෙනාට වැඩි ව්‍යාවර්තයක් අවශ්‍ය වෙනවා. එහෙනම් අපි මුලින්ම බලමු කොයි අක්ෂය වටාද අවස්ථිති ගූර්ණය වැඩිම. මං කිව්වා හිස කොටස යකඩ කුට්ටිය ස්කන්ධය වැඩි. එතකොට යකඩ කුට්ටිය ඊටමත් ඈතින් පවතින්නේ ඒ වටා. එහෙනම් ඒ වටා අවස්ථිති ගූර්ණය ගොඩක් වැඩි. ඒ සිට යකඩ කුට්ටිය ගොඩක් ඈතයි. ඊළඟට B සිට යකඩ කුට්ටිය තරමක් ඈතයි. එහෙනම් B වටා අවස්ථිති ගූර්ණය ඊළඟට. C ට තමයි යකඩ කුට්ටිය කිට්ටුම. එහෙනම් C සිට ස්කන්ධය ඈතට ගිහිල්ලා අඩුයි. යකඩ කුට්ටිය ළඟින් තියෙන ව්‍යාප්තිය අඩුයි. මිට ව්‍යාප්ත වුණාට ස්කන්ධය අඩුයිනේ. මිටේ ස්කන්ධය අඩුයි. ඒ නිසා C වටා අවස්ථිති ගූර්ණය ගොඩක් අඩුයි. අවස්ථිති ගූර්ණය වැඩි එක්කෙනාට වැඩි ව්‍යාවර්තයක් ඕන. එහෙනම් A වටා පද්දන්න වැඩි ව්‍යාවර්තයක් ඕන. B වටා පද්දන්න එච්චර ඕනේ නැහැ. C වටා පද්දන්න එච්චරවත් ඕනේ නැහැ. අවස්ථිති ගූර්ණය වැඩි නිසා A වටා පද්දන්න ලොකු ව්‍යාවර්තයක් ඕන. අවස්ථිති ගූර්ණය අඩුම නිසා C වටා පද්දන්න ඒ තරම් ලොකු ව්‍යාවර්තයක් ඕනේ නැහැ. මෙතන නියත ත්වරණයකින් පද්දන නිසා තුන් දෙනාම සමාන ත්වරණයකින් පද්දන නිසා තුන් දෙනාම කියන්නේ අක්ෂ තුන හොඳේ අක්ෂ තුන වටා සමාන ත්වරණයකින් පද්දන නිසා ව්‍යාවර්තය අවස්ථිති ගූර්ණයට අනුලෝමයි. වැඩි අවස්ථිති ගූර්ණයට වැඩි ව්‍යාවර්තයක් ඕන. උත්තරේ 1. උත්තරේ 1. 14 ඝනත්වය රෝ වූ ද්‍රවයක් සහිත බඳුනක් නිශ්චල අවස්ථාවේ සිට නිදහසේ ගුරුත්වය යටතේ පහළට වැටේ. ඝනත්වය රෝ වූ ද්‍රවයක් සහිත බඳුනක් නිශ්චලතාවයේ සිට නිදහසේ ගුරුත්වය යටතේ පහළට වැටේ. මේ භාජනය
ගුරුත්වය යටතේ පහළට වැටෙනවා. එතකොට අපෙන් අහනවා වායුගෝලීය පීඩනය P0 වේ. වාතයේ ඝර්ෂණය නොසලකා හරින්න. ද්‍රව පෘෂ්ඨයේ සිට H ගැඹුරක ලක්ෂයක පීඩනය. වායුගෝලීය පීඩනය P0 වේ. ද්‍රව පෘෂ්ඨයේ සිට H ගැඹුරක ලක්ෂයක පීඩනය කීයද? අපි මේක තියරි වලට බොහොම පැහැදිලිව කතා කරනවා. ද්‍රව ස්ථිතිය තියරි මතක නම් ගුරුත්වයේ යටතේ වැටෙනකොට ගැඹුරත් සමග පීඩනය වෙනස් වෙන්නේ නැහැ. සෑම ලක්ෂයකම පීඩනය වායුගෝලීය පීඩනයට සමානයි. ගුරුත්වයේ යටතේ වැටෙනවා නම් ගැඹුර සමග පීඩනය වෙනස් වෙන්නේ නැහැ. මොකද සියලුම ද්‍රවාංශු ගුරුත්වය යටතේ වැටෙනවා. එතකොට හැමෝම සමාන ත්වරණයකින් වැටෙනවා නම් එකිනෙකා මත තෙරපෙන්නේ නැහැ. අංශු එකිනෙකා මත තෙරපෙන්නේ නැතිනම් පීඩනයක් ඇති වෙන්නේ නැහැ. සියලුම අංශු වල පීඩනය වායුගෝලීය පීඩනයට සමාන වෙනවා. නම් ගුරුත්වය යටතේ වැටෙනකොට H කැඹුරෙන් පිහිටි ලක්ෂයක පීඩනය සමාන වෙන්නේ වායුගෝලීය පීඩනයට. සෑම විටම නෙමෙයි හොඳේ ගුරුත්වය යටතේ වැටෙනකොට විතරයි. ගුරුත්වය යටතේ වැටෙනකොට විතරයි. උත්තරේ 2. උත්තරේ 2. රයිට්. අවශ්‍ය දේවල් ලියාගන්න. හරිද? ඔයාට මේක මම හිතන්නේ තියරි වලට කෙරිලා නැද්ද දන්නේ නැහැ. අපි නම් පන්තියේ මේක කරනවා. ගුරුත්වයේ යටතේ වැටෙනකොට ගැඹුර බලපාන්නේ නැහැ. මතකද අපි ප්‍රස්ථාරයක් අඳිනවා. මම මේ 14 වෙනි ප්‍රශ්නෙට වැඩිපුර ටිකක් කියන්නේ. අපි මෙහෙම ප්‍රස්ථාරයක් අඳිනවා මතකද? ගැඹුර සමග පීඩනය වෙනස් වීම. ගැඹුර සමග පීඩනය වෙනස් වීම. මතකද දන්නේ නැහැ. ඒක මෙහෙම අඳිනවා හොඳේ. ඔහොම. මෙතන P0. ගුරුත්වයේ යටතේ වැටෙනවා නම් මේක. ගුරුත්වයේ යටතේ වැටෙනවා නම් මේක. ගැඹුර සමග පීඩනය වෙනස් වෙන්නේ නැහැ P0. නිසලයි නම් මේක. නැත්නම් ඒකාකාර ප්‍රවේගයටත් මේක. නිසලතාවය හෝ ඒකාකාර ප්‍රවේගය. ත්වරණයෙන් ඉහළ යනවා නම් භාජනයේ ත්වරණයෙන් ඉහළ යනවා නම් මේක. භාජනයේ ත්වරණයෙන් පහළ යනවා නම් මේක. මතකද මෙහෙම අඳිනවා. ත්වරණය සමග ගැඹුර සමග පීඩනය වෙනස් වීම. නිශ්චල නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා නම් මේ විදිහට වෙනස් වෙන්නේ. පීඩනය සමානයි P0 ධන H rho g. ත්වරණයෙන් ඉහළ යනවා නම් පීඩනය P0 ධන H rho g ධන A. ත්වරණයෙන් පහළ යනවා නම් පීඩනය P0 ධන H rho g ඍණ A. නිසලතාවය හෝ ඒකාකාර ප්‍රවේගය P0 ධන H rho g. ත්වරණයෙන් ඉහළ යාම P0 ධන H rho g ධන A. ඉහළ යනවා නම් g ධන A. ත්වරණයෙන් පහළ යනවා නම් P0 ධන H rho g ඍණ A. පහළ යනකොට g ඍණ A. ගුරුත්වය යටතේ වැටෙනවා නම් P0. මේවා මතකද ද්‍රව සිලින්ඩරයක් ඇඳලා F සමානයි ma දාලා ඔප්පු කරා. තියරි වලට මතකද? ද්‍රව සිලින්ඩරයක් ඇඳලා මේවට F සමානයි ma දාලා අපි ඔප්පු කරලා පෙන්නුවා ප්‍රස්ථාරය එන්නේ කොහොමද? හැඩය ගන්නෙ කොහොමද? මේ ටික ඔක්කොම තියරි වලට කරා. ද්‍රව ස්ථිතිය මතකද දන්නේ නැහැ. අවශ්‍ය නම් ලියාගන්න.
මේ මට පොඩ්ඩක් දැනගන්න මම අහන්නේ මේ ප්‍රස්ථාරය ඉඳලා මේ ටික දන්නේ නැති ළමයි චුට්ටක් අත උස්සන්න. මේ ප්‍රස්ථාරය ඉඳලා මේ කොටස දන්නේ නැති ළමයි චුට්ටක් අත උස්සන්න. right. හරි මම ඉස්සරහට තව ගණන් දානකොට මේක පැහැදිලි කරලා දෙන්නම්. හොඳේ? දැනට නිකම් ප්‍රස්ථාරය ඉඳලා මේ ටික ලියා ගන්නකො. මං ඉස්සරහට ගණන් හදනකොට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් ආයේ. කොහොමත් ඉස්සරහට ඕන වෙනවා. හොඳේ? ඉස්සරහට ඕන වෙනවා. මේවා අපි තියරි පන්තියේ කරන්නේ. තියරි පන්තියේ කරන්නේ. ද්‍රව ස්ථිතියේ මේ ඔක්කොම කරා. අපේ පන්තියේ ළමයින්ට මේක මතකද? පොඩ්ඩක් අපේ චුට්ටක් අත උස්සන්න. මතකද මේක? අපේ කට්ටියට මේක මතකයිද? මතකයිනේ? right. මේ ටික ඔක්කොම අපි කරා. දැන් මං පිට ළමයිනුත් ඉන්න නිසා දැනට මේක පොඩ්ඩක් ලියා ගන්න. මම ඉස්සරහට ගණන් හදනකොට මේව නැවත පොඩ අරගෙන පැහැදිලි කරන්නම්. හොඳේ? එකපාරට නෙමෙයි පොඩි කොටස් අරගෙන මම පැහැදිලි කරන්නම්. හරි? අදට නිකන් මේක ඉගෙන ගන්නකො. ගුරුත්වය යටතේ වැටෙනකොට ගැඹුරත් එක්ක පීඩනය වෙනස් වෙන්නේ නැහැ. P නෝට්. ගුරුත්වය යටතේ වැටෙනකොට ගැඹුරත් එක්ක පීඩනය වෙනස් වෙන්නේ නැහැ. P නෝට්. ත්වරණයෙන් ඉහළ යනවා නම් මේක. ත්වරණයෙන් ඉහළ යනවා නම් මේක. ත්වරණයෙන් පහළ යනවා නම් මේක. නිසලයි නම් මේක. ප්‍රස්ථාරයට කියන්නේ කොහොම? නිසලයකට මේක ත්වරණයෙන් ඉහළ යාම, ත්වරණයෙන් පහළ යාම, ගුරුත්වය යටතේ වැටීම මේක. හරිද? right. මම මේ ටික මකන්නම්. හොඳට අහගෙන ඉන්න. 15 වෙනි ගාන ඍජු කෝණාශ්‍රාකාර ලී කුට්ටියක් එහි පරිමාවෙන් 3න් 2ක් ජලය තුල සිටිනසේ පාවේ. හොඳට අහගෙන ඉන්න. ඍජු කෝණාශ්‍රාකාර ලී කුට්ටියක් පරිමාවෙන් 3න් 2ක්. ඔහොම 3ට බෙදුවොත් 3න් 2ක්. පරිමාවෙන් 3න් 2ක්. එතකොට මේක මුළු පරිමාවෙන් 3න් 2යි. මුළු පරිමාවෙන් 3න් 2ක් ජලය තුල ගිලී සිටිනසේ පාවේ. එය වෙනත් ද්‍රවයක තැබූ විට පරිමාවෙන් අඩක් ද්‍රවය තුල සිටිනසේ පාවේ. මේ ජලය වෙනත් ද්‍රවයකට දැම්මොත් පරිමාවෙන් අඩක් භාගයයි. පරිමාවෙන් අඩයි භාගය. ජලයේදී 3න් 2ක් ගිලෙනවා. ද්‍රවයේදී භාගයයි ගිලේ. සාපේක්ෂ ඝනත්වය අහනවා. ඉතින් මේක තේරුම් ගන්න. මේ එකම ලී කුට්ටියනේ. හරිනේ? මේ එකම ලී කුට්ටිය. එතකොට මේ අවස්ථා දෙකේ මේක හොඳට අහගෙන ඉන්න. ගොඩක් ළමයි මේක වරද්ද ගන්නවා. මම දන්නවා අපේ පන්තියේ ළමයිනුත් සමහරට මේක වරද්ද ගනිමි. මේ එකම ලී කුට්ටිය ජලයට දැම්මත් ද්‍රවයට දැම්මත් එකම ලී කුට්ටිය. මම මේ අහන ප්‍රශ්නෙට ඕගොල්ලෝ හරියට උත්තරයක් දෙන්න. හොඳේ? හිතලා. දැන් මේක ජලයේ තියෙනවනේ. ඒ ලී කුට්ටියමනේ මං වෙනත් ද්‍රවයකට දාන්නේ. එතකොට ජලයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම අපි හිතමු UW. ද්‍රවයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම UL. ජලයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම UW. ද්‍රවයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම UL. මේ දෙක සමානයිද? ඔන්න ප්‍රශ්නේ. මේ දෙක සමානයිද?
ඔව්. උත්තරේ දෙපැත්තටම දෝලණය වෙනවා. සමහර ළමයි කියනවා සමානයි කියලා, සමහර ළමයි කියනවා නෑ කියලා. right. මතක නම් අපේ පන්තියේ ළමයින්ට මම තියරි කරනකොට මේක කියලා දුන්නා. මේ ගාන නෙමෙයි. මේ ගාන කරේ නෑ. හැබැයි මේකේ සිද්ධාන්ත කියලා දුන්නා. එකම ලී කුට්ටිය නම් හොඳට අහගෙන ඉන්න. එකම ලී කුට්ටිය නම් බර වෙනස් වෙන්නේ නැහැ. බර වෙනස් වෙන්නේ නැහැ. W නෑ mg කියලා ලියමුකෝ. mg එකම ලී කුට්ටිය නම් බර වෙනස් වෙන්නේ නැහැ. ජලයේ පාවෙනව නම් uw සමානයි mg. ද්‍රවයේ පාවෙනව නම් ul සමානයි mg. ඉතින් පාවෙනව නම් ඉපිලුම් නියමය අනුව උඩුකුරු තෙරපුම බරට සමානයි. පාවෙනව නම් ඉපිලුම් නියමය අනුව උඩුකුරු තෙරපුම බරට සමානයි. ජලයේ පාවෙනව නම් ජලයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම බරට සමානයි. ද්‍රවයේ පාවෙනව නම් ද්‍රවයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම බරට සමානයි. එකම ලී කුට්ටිය නම් බර සමානයි. එහෙනම් ජලයෙන් ලැබෙන උඩුකුරු තෙරපුමයි ද්‍රවයෙන් ලැබෙන උඩුකුරු තෙරපුමයි සමානයි. මම ඒකයි කිව්වේ ගොඩක් ළමයි සිද්ධාන්ත වරද්දගෙන ඉන්නේ. ඒකට හේතුව ඕගොල්ලන්ට පන්තියෙන් ඒක හරියට ලැබෙන්නේ නැහැ. මේක මං පන්තියේ කියලා දුන්නා. ගාන කියලා දුන්නේ නැහැ. අපි මේ ගාන හැදුවේ නැහැ. හැබැයි මම තියරිය කියලා දුන්නා. එකම වස්තුව ජලයට දැම්මත් ද්‍රවයට දැම්මත් පාවෙනව නම් උඩුකුරු තෙරපුම බරට සමානයි. ඉපිලුම් නියමය. ඉතින් එකම වස්තුව නම් බර සමානයි. එහෙනම් උඩුකුරු තෙරපුම් දෙකත් මොකද වෙන්න ඕන? සමාන වෙන්න ඕන. හරිද? ජලයෙන් ලැබෙන උඩුකුරු තෙරපුමයි ද්‍රවයෙන් ලැබෙන උඩුකුරු තෙරපුමයි සමානයි. වස්තුව එකමයි. uw ජලයෙන් ලැබෙන එක 3න් 2යි v dwg. ul ද්‍රවයෙන් ලැබෙන එක 2න් 1යි v dlg. උඩුකුරු තෙරපුම කියන්නේ විස්ථාපිත පරිමාවේ බර. ජලයෙන් නම් 3න් 2යි v විස්ථාපිත පරිමාව dwg. ද්‍රවයේ නම් භාගයයි 2න් 1යි v dlg. v කැපෙනවා g කැපෙනවා. හරිද? එහෙනම් 2යි dw බෙදීම 3 භාගයයි dl. ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය 4 බෙදීම 3යි. ද්‍රවයේ සාපේක්ෂ ඝනත්වය 4 බෙදීම 3යි. පැහැදිලිද? කියන දේ තේරෙනවද? එකම වස්තුව වෙනස් වුණේ නැහැ. එකම වස්තුව ජලයට දැම්මත් පාවෙනවා. ද්‍රවයට දැම්මත් පාවෙනවා. එහෙනම් ජලයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම බරට සමානයි. ද්‍රවයෙන් ලැබෙන උඩුකුරු තෙරපුම බරට සමානයි. වස්තුව එකමයි. බර සමානයි. එහෙනම් උඩුකුරු තෙරපුම් සමානයි. පැහැදිලිද? උත්තරේ 4. උත්තරේ 4. පැහැදිලි? හොඳට අහගෙන ඉන්න. මේමයි ඕගොල්ලෝගේ දැන් යාළුවෝ හැම ඉන්නව නම් අද ක්ලාස් එකට එන්නේ නැතුව රිපීට් එක බලන අය ඒක අවුලක් නෑ. මම කොහොමත් ඕගොල්ලෝගේ ගෲප් වලට දිගටම රිපීට් එක දානවා. මේක නොමිලේ කරන දෙයක්. හරිනේ? මේක බලලා කවුරු හරි දෙයක් ඉගෙන ගන්නවා නම් මට කමක් නෑ. ඒක අවුලක් නෑ. මම කැමති ඒකට. කවුරු හරි ළමයෙක් මේක බලලා භෞතික විද්‍යාව චුට්ටක් හරි ඉගෙන ගන්නවා නම් ඉතින් හොඳයි. ඒ නිසා මම ඕගොල්ලෝගේ group වලට දිගටම repeat එකේ link එක දානවා. එහෙම අවුලක් නැහැ. හරිනේ? ආලෝකයේ පාඩම දැන් දවස් 3ක් කරලා තියෙනවා. ඉතින් අල්ලගන්න පුළුවන් නම් විතරක් වීඩියෝස් ටික බලලා එන්න. නැත්තම්
ඒක අල්ලගන්න අමාරු වෙයි. හරිද? දවස් 3ක් කරලා තියෙන්නේ පුළුවන් නම් ඉතින් වීඩියෝස් ටික බලලා අල්ලගන්න. මට එහෙම මුකුත් බලපෑමක් කරන්න බෑ. ඔයගොල්ලෝ පුළුවන් නම් වීඩියෝ එක බලලා පාඩම අල්ලගෙන එන්න. අවුලක් නැහැ. 2023 පොඩි ළමයින්ට කරන එක ඕගොල්ලන්ට අල්ලගන්න පුළුවන් කොහොමද? ඒකක හාමාන මිනුම් උපකරණ. ඕන මෝඩෙක්ට තේරෙනවනේ මේ පාඩම. ඒක කොහොමත් අල්ලගන්න පුළුවන්. කැමති ළමයි ඒකට සම්බන්ධ වෙන්න. හරි? මොනවා හරි ඕගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් මං හිතන්නේ හොඳම දේ තමයි ඕගොල්ලෝ මට WhatsApp message කරන්න. එතකොට මං අවශ්‍ය උත්තර දෙන්නම්. හරිනේ? right. මම නිකන් අහන්නේ අද ප්‍රශ්න 15න් 15ම හරි ගියපු ළමයි ඉන්නවා නම් අත උස්සන්න. පහළවෙන් 15ම හරි ගියපු අය ඉන්නවා නම් අත උස්සන්න. නෑනේ 14ක් හරි ගියපු අය අත උස්සන්න. 14ක්. හොඳයි. 14ක්. තව ඉන්නවද 15න් 14ක් හරි ගියපු අය? right. අත පල්ලෙහාට දාන්න. 10ට වැඩිපුර හරි ගියපු අය අත උස්සන්න. 10ට වැඩි ඔක්කොම. ඉක්මන් කරන්න. 10ට වැඩි ඔක්කොම. පහළවෙන් 10ට වැඩි ඔක්කොම. 10ට වැඩි ඔක්කොම. හරිනේ. ටිකක් මදි හොඳේ. ටිකක් මදි. මේ පේපර් එක ගොඩක් අමාරු නෑ. මේ ලේසි ප්‍රශ්න. ගොඩක් අමාරු නැහැ. මෙහෙම කරන්න. ඕගොල්ලෝ මේ පේපර් එකෙන් ලබා ගනිපු දැනුම ගොනු කරලා ඕගොල්ලෝ ලස්සන්ට විවරණයක් ලියන්න. එතකොට දැන් අපි මේ වෙනකොට පේපර් 3ක් කරලා දිනවා. මම මේ පේපර් 3 රිපීට් වීඩියෝ 3ම හෙට දාන්නම් ඕගොල්ලෝගේ ගෲප් වලට. එතකොට අලුතෙන් ආපු ළමයින්ට මුලින් ඉඳන් බලන්න පුළුවන්. හරිනේ? අලුතෙන් ආපු ළමයින්ට මුලින් ඉඳන් බලන්න පුළුවන්. ඕගොල්ලෝ මේ පේපර් එකට පැහැදිලිව පිළිවෙලට විවරණයක් ලියා ගන්න. අලුතෙන් ඉගෙන ගනිපු කරුණු පිළිවෙලට ලියන්න. ඒ දේවල් එක්ක අපි ඉස්සරහට යමු. එතකොට ලකුණු වල වර්ධනයක් බලා ගන්න පුළුවන්. ලබන සතියේත් මම හරියටම 6ට පේපර් එක දානවා. පැය භාගයක් දෙන්නම්. අපි ලබන සතියේත් බලමු ලකුණු තත්ත්වය කොහොමද කියලා. හරිනේ? ලබන සතියේත් ඒ කියන්නේ මේ මාසෙම පේපර් වලට ප්‍රශ්න තියෙන්නේ යාන්ත්‍ර විද්‍යාවෙන් පමණයි. අපි ලබන මාසේ ඉඳන් පේපර් වලට යාන්ත්‍ර විද්‍යාව, දෝලනහා තරංග, ආලෝකය පාඩම් 3ෙන්ම ප්‍රශ්න දානවා. හරිනේ? ලබන මාසේ ඉඳන්. right. මම අදට නවත්තනවා. ඕගොල්ලෝ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට WhatsApp එකේ message කරන්න. හරිනේ?